වෙනුවෙන්ම නිර්මාණය වෙච්ච සම්මානයට පාත්‍ර වෙච්ච වැඩසටහනක එක අංගයක් තමයි ඔබ දැක්කේ තාල වැඩසටහන. ඉතින් ওই වගේ ප්‍රසංග නරඹන්න ඒවට සහභාගී වෙන්න ආයේ කොයි වගේ අවස්ථාවක් උදා වෙයිද කොයිතරම් කාලයක් ඉන්න වෙයිද කියන එක අපි සිතා බලන්න ඕන කතා බහ කරන්න ඕන කාරණයක්. ඒ වගේම වයලින් වාදකයා අපේ ආදරණීය රුවන් මතක් කරන්න ඕන. ඒ දර්ශනයේ හිටපු ඔහු දැන් අප අතර නැහැ. අප අතරින් වෙන් වුණා. රෝගී තත්ත්ව නිසා බදන්න ඔහු අප අතරින් වෙන් වෙච්ච ආකාරය. ඉතින් ඒ නිසා බොහොම අගය කරන්න පුළුවන් නිර්මාණයක්. ඔව් දැන් ඒ නර්තනයත් එක්ක දැන් මේ පැත්තේ මැදිරියට ඔබ සම්බන්ධ කරගන්නකොට ශ්‍රී ලංකාවේ නර්තන ශාස්ත්‍රය ගත්තාම නර්තන ශාස්ත්‍රයේ ජ්‍යෙෂ්ඨයා ප්‍රවීණතමයා නියෝජනය කරමින් ඇය අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා උපලී පනී භාරතය. ඉතින් ඔබ බොහොම ආදරෙන් පිළිගන්නවා අයිබෝන්. ඒ වගේම තමයි ශ්‍රී ලංකා විවාහ මංගල සැපයුම් කරුවන්ගේ සංගමේ සභාපති දිලුම් බණ්ඩාර. දිලුම් අයිබෝන්. මල් සැකසුම් ශාස්ත්‍රයේ ප්‍රවීණයා වූ ඒ වගේම රූපලාවන්‍ය මනාලියන් හැඩගැන්වීම ශාස්ත්‍රය ගත්තාම ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී රුචිරා ලියනගමගේත් අපිත් එක්ක එකතු වෙනවා අයිබෝන්. ශාස්ත්‍ර තුනක්. ඒක තමයි දැන් කෙනෙක් හිතන හැටි මේ පැත්තෙන් ලංකාවේ ප්‍රවීණ නර්තන ශිල්පිනියක් ඉන්නවා, ඊට පස්සේ මල් සැකසුම් ශිල්පියෙක් ඉන්නවා, ඊට පස්සේ රූපලාවන්‍ය ශිල්පිනියක් ඉන්නවා. මොකද්ද මේ කතා කරන්න යන්නේ කියලා. හැබැයි මේ හැමෝම එකතු වෙන්න පුළුවන් ශ්‍රේෂ්ඨයක් තමයි මේ මංගල උත්සවය කියන එක. ඔබ දන්නවා අද වෙන විට මේ මාර්තු මාසයේ වෙන විට මංගල උත්සවය කියන එක හුදෙක් විවාහ ගිවිස ගැනීමකට එහා ගිය යම්කිසි විදිහක ප්‍රාසංගිකත්වයක් තියෙන සංස්කෘතික උත්සවයක් බවට ශ්‍රී ලංකාව තුළ පත් වෙලා තිබුණා. ඉතින් ඒ නිසා ලංකාවේ මංගල උත්සවය කියන එක හරි වැදගත්. ඒක නීතිය සහ සම්ප්‍රදාය එහාට ගිය හරිම විචිත්‍රවත් දෙයක් බවට පත් වෙලා තිබුණා. ඉතින් මේ තත්ත්වය දැන් සම්පූර්ණයෙන්ම ඇන හිටලා තියෙනවා. මේක අපි ජයගන්නේ කොහොමද කියන එක සහ මෙතෙන්දී අපි නිර්මාණශීලීව එයට උත්තරයක් සපයන්නේ කොහොමද කියන එක කතා බහ කළ යුතු කාරණයක්. ඔව් අපි මුලින්ම පටන් ගමු උපලී පනී භාරත මහත්මියකින්. දැන් මේක හරි අමාරු තත්ත්වයක්. මොකද ගෝලීය වසංගත තත්ත්වයක් හමුවේ අපි නොසිතූ නොවිරු අවස්ථාවක එවැනි තත්ත්වයකට අපි මුහුණ දීලා තියෙනවා. ඔබ වගේම විශේෂයෙන්ම මේ ලංකාවේ පුරාම ඉන්න වෘත්තීය නර්තන ශිල්පීන්ට ශිල්පිනියන්ට මේක හරි අභියෝගාත්මක කාලයක්. පෞද්ගලිකව මේ වෙලාවේ ඔබට දැනෙන දේ, දැන් මේ වෙලාවේ ඔබ හිතමින් ඉන්න දේ, ඉදිරියේ රට නැවත ගොඩ නැගෙනකොට මොන වගේ තත්ත්වකින්ද අපි නැගිටින්න ඕනි කියලා ඔබ හිතන තැන ගැනයි අපි අහන්න කැමතියි. ඇත්ත වශයෙන්ම ඉස්සලා මම ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ වගේ විවසනයකදී අපේ රාජ්‍ය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ත්‍රිවිධ හමුදාවත් කරන සේවය. ඒක නිසා තමයි අපේ රට මේ තත්ත්වය අද පවතින්නේ. ඉතින් අපි වෘත්තිමය වශයෙන් කරන මෙතන ඉන්න අපි තුන් දෙනාම. ඉතින් මම හිතන්නේ අපි විසින්ම තමයි මේ දේ අපි ගොඩනගාගත්තේ. අපි අපේ නිර්මාණශීලීත්වයේ උඩ තමයි අපේ රැකියාව ගියේ ඉදිරියට. ඉතින් අපිට ඇත්තටම අපේ ගොඩක් ඉන්නවා අපේ බෙර ගහන නර්තන ශිල්පීන් ඒගොල්ලන් වැටෙන්නේ නැහැ මානසිකත්වයෙන් වැටෙන්නේ නැහැ. නමුත් අපිට තියෙන හොඳ කලාවක් හොඳ ශාස්ත්‍රීය පදනමක් තියෙන කලාවක් තියෙනවා. ඉතින් අපි මේ දවස්වල ඇත්තටම සුබවාදී පැත්තට මේක ගත්තොත් අපි තව මේ රාමුවෙන් එළියට ගිහිල්ලා අපි කොහොමද මේක නිර්මාණාත්මක ලෙස තව ඉදිරියට ගෙනියන්නේ කියලා හිතමින් තමයි චන්නයි මමයි නම් මේ දවස්වල ඉන්නේ. අපේ දැන් ශිල්පීන් ගත්තොත් අපි ඒගොල්ලන්ට පුරුදු වෙලා තිබේ පැය 5ක් විතර වැඩ කරලා දවසකට. එතකොට ඒගොල්ලන් ගෙදර ඉඳනුත් චන්න ගයිඩ් කරා, ඔන්ලයින් උත් ගයිඩ් කරා. ඕගොල්ලන්ගේ ව්‍යායාමයේ විදිහටම කරන්න, පොසිටිව් හිතන්න, මොටිවේට් කරා. මොකද මට හිතෙන්නේ දැන් ඔක ටික කාලෙකින් අපිට මේ තියෙන විනය නීතිත් එක්ක තමයි මේක දිගට යන්න වෙන්නේ. වෙඩින් තුනත් ඕනේ දෙයක් අපිට කරන්න වෙන්නේ. ඒකට ඒ විනය තියාගෙන. ඉතින් අපි හිතන්න ඕනේ දැන් වෙඩින් පැත්තෙන් හරිය ගත්තොත් අපි එන්ටර්ටේනින් කියන එක මිනිසයාට අවශ්‍ය දෙයක්. කලාව කදාකන් නවතින්නේ නැහැ. මොකද මිනිසයාගේ ශරීරයට රස විඳීමට හරිම අවශ්‍යයි කලාව. ඉතින් අපි හිතන්න ඕනේ රාමයෙන් පිටට දැන් මෙතෙක් කල් ආපු විදිහට වැඩිය වෙනස් විදිහකින් දැන් මනමාලි හෝ මනමාලයා කැන්දන් එන විදිහ හරි දැන් ඒක ගොඩාක් ප්‍රචලිත වුණානේ අපේ වෙඩින් කලාව. ඉතින් අපි හිතනවා අපේ කලාවෙන් කොහොමද තව පෝෂණය කරලා තව මේ ග්ලැමර් එක වැඩි කරලා අපි විසින්ම මේකට මූණ දෙමින් කොහොමද යන්නේ කියන එක හිතමින් තමයි මේ දවස්වල ඉන්නේ. ඔය ගැන තාපහුව කතා කරමු. දිනුම් දැන් අපි ආපහු මම කියන්නේ මාර්තු මාසයේ රට වහනකොට තිබ්බ තත්ත්වය පත්තනකල් බලන් හිටියොත් එහෙම ආයේ සෑහෙන කාලයකට මංගල උත්සවයක් කරන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා මේ තියෙන තත්ත්වය තුල
පටන් ගන්න ඕන. පටන් අරගෙන ඉස්සරහට යන්න ඕන. දැන් යම් යම් සීමාවන් තුල මංගල උත්සවයන් පවත්වන්න රජය අවසර දීලා තියෙනවා. ඒ නිසා කොහොමද මෙතෙන්දී අපි ජය ගන්න? මෙතෙන්දී කොහොමද අපි නම්‍යශීලී වෙලා අපගේ වෘත්තිය සහ ඔබ දැන් ඔබ ගත්තට පස්සේ ඔබ යැපෙන වයස ශ්‍රේෂ්ඨයන් සහ ඔබ යටතේ යැපෙන පිරිසක් ඉන්නවා. මේ වගේ ගත්තට පස්සේ මේක නොනවත්වා කරගෙන යන්න කොහොමද අපි පටන් ගන්න ඕනේ දැන්? ඔව් අතමමත දැන් අර ඔබලක කිව්ව විදිහට මේ සෞඛ්‍ය ශාස්ත්‍රයෙන් අපිට දීලා තියෙනවා ඉඩකඩක් 100ක ප්‍රමාණයකට වැඩි එකක් කරන්න කියලා. ඒක ලොකු ජයග්‍රහණයක් මම හිතන්නේ අපිට 25ක්වත් හම්බ වෙන්න බැරි තැනක් තිබ්බේ. ඉතින් ඒ 100 ඇතුළතේ අපේ උපරිම අපි වෙන්ඩර්ස්ලා විදිහට අපේ ඩිසිප්ලින් එක තියාගෙන ඒ සෞඛ්‍ය නීති රීති වලට අනුගතව අපි වැඩ කරොත් මම හිතන්නේ මේක ජයග්‍රහණය කරගන්න ඉතාමත් ලේසි වෙයි. මොකද 100ක් කරන්න දෙනවා කියන්නේ ඒක වර්ධනය කරගන්න අපිට පුළුවන්. මොකද ඒ දීලා තියෙන නීති රීතිත් එක්ක අපි ඒක හරියට කරොත් අපිට ඒක 200ක් දක්වා වර්ධනය කරගන්න ඉතාමත් ලේසි. ඒ නිසා මම හිතන්නේ මේක ඉතා හොඳ අවස්ථාවක් අපිට ලැබිලා තියෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් අපිට ඒ දැනුවත් කරලා තියෙන නීති රීති වලට අනුව අපි මේ ගානින් කරන්න ගියොත් මම හිතන්නේ අපිට ජයග්‍රහණය කරගන්න පුළුවන්. මොකද අපි පහුගිය මාසෙ තුලම ගත්තොත් අපිට රෝගීන් හම්බෙලා නැහැ කියලා අපි උදේට වැඩසටහනේ දැක්කා. ඉතින් ඒක ඉතාමත් හොඳ අවස්ථාවක් අපිට මේ වෙඩින් ඉස්සරහට ටිකක් වැඩියෙන් ගෙස්ලා අරගෙන කරගෙන යන එක. රුචිරා දැන් ලංකාවේ ලියාපදිංචි රූපලාවන්‍යාගාර කිව්වම 64000ක් තියෙනවා. දැන් මේ 64000ෙම තත්ත්වය එකම වගේ ලොකු කුඩා වෙනසක් නැතුව සියල්ල දෙනාම Tamanගේ රාජකාරිය නවත්තලා තියෙනවා. ඒ අතර දැන් නැවත මේවා ආරම්භ කරද්දී ඔබේ යෝජනා මොනවාද රජයේ සෞඛ්‍ය නීති රීති වලට අනුගතව ඔබ මොනවද යෝජනා කරන්නේ රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහට නැවත තිබුණු තැනට පත් වෙන්න ඔබේ වෘත්තියේ? ඇත්තටම වසුන්දරා මොකද අපේ ශාස්ත්‍රය තමයි මං හිතන්නේ බ්‍රයිට් ළඟින්ම ඉඳගෙන වැඩ කරන්න තියෙන ශාස්ත්‍රය. ඉතින් ගොඩක් සමීප වෙන්නේ රූපලාවන්‍ය ශිල්පීන්. ඉතින් ඒකට මගේ පැත්තෙන් මං හිතුවොත් ගොඩක් වෙලාවට අපි බ්‍රෂස් භාවිතා කරනවා, ස්පොන්ජ් භාවිතා කරනවා, අයිලයිනර්, මස්කාරා මේ හැමදේම අපි භාවිතා කරනවා. ඉතින් මං කියන්නේ අර සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දීලා තියෙන නීති රීති වලට අනුකූලව වැඩ කරන්න සමහර විට අමාරු වෙන්නත් පුළුවන්. මොකද අපි වැඩ කරපු විදිහට. නමුත් මේ අවස්ථාවේදී අපි ඒකටත් හුරු වෙන්න වෙනවා අනිවාර්යයෙන්ම. දැන් අපිට ගොඩක් වෙලාවට වෙලා තියෙන්නේ අපි ගොඩක් බ්‍රෑන්ඩඩ් දේවල් පාවිච්චි කරනවානේ, මිල අධික දේවල් පාවිච්චි කරනවා. ඉතින් සමහරට බ්‍රයිට් කෙනෙකුට ඒක ගේන්න කිව්වොත් එයාට ගේන්න බැරි වෙන්න පුළුවන්. ඒ දේ අපිට ඔයාට විතරක් මේක පාවිච්චි කරන්න මේක ගේන්න කිව්වොත් ඇත්තටම බැරි වෙන්න පුළුවන්. නමුත් අපිට පුළුවන් නම් සහනයක් දීලා ඔවුන්ට අයිලයින් එකක්, මස්කාරා එකක් ඔවුන්ට විතරක් පාවිච්චි කරලා ඒක ඔවුන්ටම බාර දෙන්න පුළුවන් නම් මම හිතන්නේ මං දරන මතය මට අදහසක් විතරයි. මගේ බ්‍රයිඩ්ස්ට මම ඒක කරන්න හිතාගෙන ඉන්නවා කියන දේ තමයි මම කියන්න කැමති. මොකද අපි ගොඩක් වෙලාවට හෙයාර් ස්ටයිල් එකක් දැම්මත් අපි ගොඩක් ළඟට යනවා. මම හිතන්නේ යටිපතුලේ ඉඳලා උඩට වෙනකම්ම මම හිතන්නේ අපේ වෘත්තියේදී අපි මනාලියක් වුණාම නියපොත්තේ ඉඳලා හැමදේම කරන්න ඕනේ. ඉතින් අපි ගොඩක් ක්ලෝස් වෙනවා. එඩි අපිත් පරිස්සම් වෙලා බ්‍රයිඩ්ස්වත් පරිස්සම් කරන්න ඕනේ සහ අපේ යැපෙන්නන් ඉන්නවා ගොඩක් අපේ සැලොන්ස් වල මේ රූපලාවන්‍ය ලංකාවේ ඉන්න හැම කෙනෙකුටම. ඉතින් අර අහසේ ඉඳලා බිමට කඩාගෙන වැටුණා වගේ තමයි මේ අවස්ථාව. ඉතින් අපි එතනින් නැගිටින්න නම් මං හිතන්නේ අපි පුංචි දේවල් අපිට කැප කරන්න වෙනවා. මුදල් වැය කරන්න වෙනවා. නමුත් අපේ වෘත්තිය ඉස්සරහට ගෙනියන්න ඕනේ සහ ජීවත් වෙන්න ඕනේ. දැන් ඔබ යෝජනාව නම් ඒ ඊටාම සමීපයෙන් ආලේප කරන දේවල් අයටම නැවත බාර දෙන්න ඒකට යම් මිලාඩු කිරීමක් කරලා මේ විදිහට යෝජනාවක් තමයි ඔබ කරන්නේ. යෝජනාවක් තියෙනවා මේ ප්‍රශ්නේ ගොඩක් විසඳෙනකම් පමණක් අපිට කියන්නේ පුංචි කැපවීම් කරන්න වෙනවනේ. ඉතින් මං හිතනවා මං ඒ දේ කරනවා කියන බලාපොරොත්තුව තමයි මගේ තියෙන්නේ. අනිත් අයත් ඒකට කැමතියි කියලා කිහිප දෙනෙක් මට කෝල් කරලා කියලා තියෙනවා. ඉතින් මං හිතන්නේ අපිට ඉස්සරහට යන්න පුළුවන්, අපේ වෘත්තිය ආයේ නගා සිටවන්න පුළුවන් සහ ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් හැදුනොත් ඇත්තටම ගොඩක් වටිනවා. මොකද සමහර වෙලාවට ඉන්නවා හෙයා කටින් කරන්නේ නැහැ. දැන් හෙයා කටින් වලට විතරයි පර්මිෂන් දීලා තියෙන්නේ. ඉතින් ගොඩක් අය බ්‍රයිඩල් විතරක් කරන අය ඉන්නවා. ඉතින්
මේක මම හිතන්නේ ඒගොල්ලන්ගේ අපි සැලරි එකක් දෙන්න ඕනේ පඩියක් දෙන්න ඕනේ ඒගොල්ලන්ට අපිට නැති වුණත් මොකද බඩගින්න හැමෝටම එකයි. ඉතින් ඒකින්ද අපිට තිබ්බත් නැතත් අපි කොහොම හරි ඔවුන්ගේ දේවල් වලට අපි මුදල් දෙන්න ඕනේ. ඉතින් මම හිතන්නේ මේක පටන් නොගෙන බෑ කරන්න ඕනේ අනිවාර්යයෙන්ම මම හිතන්නේ මේ නීති රීති වලට අනුකූලව අපි කිරීමේ සූදානමක් තියෙනවා කියලා බොහොම සතුටින් කියන්න කැමතියි. වසුන්දර මේ වෙනස කියන එක සමහරලාට අපි වෙනස් වුණේ නැත්තම් අපිට බල කර සිටිනවා වෙනස් වෙන්න. දැන් ඔය ගැන හිතලා මම සෑහීමකට පත් වෙන කාරණා දෙකක් මට මේ ඊයේත් මතක් වුණා. එකක් තමයි අපි පොඩි කාලේ මේ AIDS ව්‍යාප්ත වෙන්න පටන් ගත්තනේ. එතකොට හැමෝම කිව්වා මේ සැලොන් එකට ගිහලා දැලිපිය පාවිච්චි කරාම AIDS හැදෙනවා මෙන්න කියලා. ඉතින් ඊට පස්සේ නීතියක් ආවා දැලිපිය පාවිච්චි කරන්න බෑ. ඒකට බ්ලේඩ් එකක් හැම කෙනෙකුම අලුතෙන් දානවා කියලා. අද මං හිතන්නේ ඒ ගැන කතා කරන්නත් අවශ්‍යතාවයක් නැහැ. මොකද ඒක નિરાයසෙන්ම සිද්ධ වෙනවා. ඊට පස්සේ මම තව හිතපු දෙයක් තමයි 2000 වර්ෂයට කලින් 2000කට කලින් ඔබ ජාත්‍යන්තරේ සංචාරය කරපු කෙනෙක් නම් දන්නවා ජාත්‍යන්තර ගුවන්තොටුපළවල කොයිතරම් නිදහස තිබ්බද කියලා. ඕන විදිහකට යන්න පුළුවන් ඕන විදිහකට යන්න පුළුවන්. හැබැයි 9/11 බෝම්බෙන් පස්සේ හැමදේම ස්ක්‍රීන් කරන්න පටන් ගත්තා, බොඩි චෙක් කරන්න පටන් ගත්තා, ලොකු දේවල් ආවා. හැබැයි හැමුණා කියලා සංචාරය කරන එක නතරුනෙත් නෑ. ආයෙ වෙනත් නැම්මක් ඇති වුණා. මම විශ්වාස කරනවා මේකත් ඒ වගේ නැම්මක් ඇති වෙන තැනක් කියලා. ඉතින් වැදගත් වෙන්නේ අපි කොහොමද මේක හැඩගැහිලා අවශ්‍ය දේ එතෙන්ට අවතීර්ණ කරගන්නේ කියන එක. ඒ කරගන්න නර්තන ශේෂ්ත්‍රය තුළ විශේෂයෙන්ම ප්‍රාසංගික ශේෂ්ත්‍රය තුළ මොනවද ඇත්තටම ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේවල්? ඔව් ඇත්තටම දැන් මේ තත්ත්වයේදී ස්වභාව ධර්මයෙන්ම කිව්වා වගේ වෙනස් වෙන්න වෙනවා. බල කර සිටිනවා. දැන් මේ ව්‍යසනයේ උනේත් ස්වභාව ධර්ම විසින්මනේ අපි කවදාවත් හිතුවේ නැහැනේ මෙහෙම වෙයි කියලා. ඉතින් දැන් අපිට වෙනවා කොරිය දැන් නර්තන රචනය ගත්තහම දැන් සෝෂල් ඩිස්ටන්ස් කියන එක දැන් නර්තන ශිල්පිනියෙකුට 360 කොහොමත් වටේ ඉඩ ඕනේ. සමහර අවස්ථාවල තියෙනවා අපි එකතු වෙලා මෙහෙම නර්තන රචන වෙන අවස්ථා. නමුත් දැන් නර්තන රචනයේදී ඊට වඩා වෙනස් ආකාරයක් හිතන්න වෙයි මං හිතන්නේ. ඔබ කියන්නේ වින්‍යාසය කරද්දිම ඒක රටාවල් මවනකොට දැන් මෙතුමා කිව්වනේ අර වෙඩින්ස් වලත් 4 දෙනෙක් ටේබල්ස් වල වාඩි කරනවා කියලා. ඒ වගේ අපේ නැටුම් වලත් අපේ රටාවන් මං හිතන්නේ චන්න ඇත්තට මේ දවස්වල හිතනවා ඒවා. කොහොමද? දැන් පන්තියක් අපි නැටුම් පන්තියක් ගන්නකොට දැන් ඉස්සර නම් ටිකක් වැඩියෙන් හිටියට දැන් එහෙම කරන්න බෑනේ අපිට. ඉතින් ඒවා ගැන අපි මං හිතන්නේ කොරියෝග්‍රැෆි අතින් වෙනසකුත් වෙන්න වෙනවා මෙතනදී. ඩිස්ටන්ස් එක තියාගන්න. හැබැයි අපේ දැන් වෙස් නැට්ටුව ගත්තොත් අපේ ජටාපට තියෙනවනේ ඒක මෙහෙම ගහන්න නම් 360 ඉඩ ඕනේ අපිට කොහොමත්. ඩාන්සින් වල ඒ උඩරට අපේ කලාව තුල ඒක තිබ්බා කොහොමත්. ඉතින් දැන් එන්ටර්ටේනින් කියන පැත්ත ගන්නකොට මම හිතන්නේ මිනිස්සුන්ට දැන් ඒක අවශ්‍යමයි. මොකද රිලැක්ස් වෙන්න අපි සින්දුවක් ඕන නැටුමක් බලලා ඒ මනස එක තැනකට ගේන්න ඕනෙමයි. ඉතින් මම හිතනවා මේක නැති වෙන්නේ කවදාකවත්. අපි මේක ඉදිරිපත් කරන විදිහෙන් අපිට ප්‍රේක්ෂකයෝ ගන්න පුළුවන් වෙයි. ඉතින් අපිට පොඩි අමාරුවක් තියෙනවා මේ රාමුවෙන් පිටට යන්නේ කොහොමද කියලා හිතන්න ඕනේ. දැන් අපේ කලාව ගත්තොත් ඉස්සර මගේ පියාචිත් තේන ගුරුතුමාගෙන අප එකෙන් කැඩිලා ඡන්න වෙනස් කරා. ඒ වගේ තව නව වෙනසක් අපේ ශාස්ත්‍රය තුලින්ම කොහොම හරි මේකට අපි සුබවාදීවම හිතලා වෙනසක් කරනඳ තමයි අපි මේ දැන් අපිත් පරිශන කරනවා මේ කොහොමද කරගන්නේ කියලා. අනිත් එක ළමයිව මොටිවේට් වෙන්න ඕනේ. දැන් ඒගොල්ලන්ගේ මානසික තත්ත්ව හදන්න ඕනේ. එතකොට අපේ ශරීරවල හැඩතල ආයි හදන්න ඕනේ. දැන් වෘත්තිමය වශයෙන් ඉන්න ශිල්පීන්ට ඒක හරිය අමාරුයි. ඒ කරලා නැවතලා ඉන්න. ඉතින් අපේ කණ්ඩායමට නම් අපි හැමතිස්සෙම කිව්වා ගෙදරදී කරන්න කියලා චන්න හැමතිස්සෙම මොටිවේට් කරා. සුබවාදීව හිතලා මේ පරිසරයට මූණ දීලා කොහොම හරි අපේ තිබ්බ තත්ත්වය නැවත ඇති කරගන්න මනසකින් තමයි අපි ඉන්නේ. දිලුම් දැන් ඔබ ලංකාවේ අංක 1 මල් සැකසුම් ශිල්පියා. ඒකට ඒත් එක්ක මල් සැපයුම් කරුවන් කියන ඔබෙන් යැපෙන පිරිසක් ඉන්නවා. ඒ යැපෙන පිරිසකේ ජීවන තත්ත්වයක් මේ වගේමයි අඩාල වෙලා තියෙන. මොකද නිෂ්පාදනයන් ඔබ වෙත ළඟා කරන්න නැත්නම් පිටරටට යවන ඒ සියලු දේවල් මම හිතන්නේ අඩපණ වෙලා තියෙනවා. ඉතින් ඔබ ශ්‍රී ලංකා විවාහ මංගල සැපයුම් කරුවන්ගේ සංගමේ සභාපතිවරයා විදිහට මේ සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් අරන් තියෙනවද මොනවද සැලසුම්? ඔව් ඇත්තටම වසුන්දර දැන් ගිය මාස දෙකේ නම් අපිට වෙඩින්ග්ස් තිබෙන එක මලක්වත් අපි නුවරඑළිය ඉඳන් ගෙන්නේ වෙන්නේ නැහැ.
ඉතින් ඒ මාස දෙකේ අතරම අපිට මල් සපයන සැපයුම් කරවන්නම් ඉතින් ඒගොල්ලන්ගේ සම්පූර්ණයෙන්ම අඩාල වෙලා තිබ්බේ. ඒගොල්ලන්ගේ වගාවේ හැම දෙයක්ම මල් පිපෙනවා පර වෙලා යනවා. එච්චරයි. ඉතින් අපි කෝල් කරලා අහනවා. ඉතින් එහාට ඒගොල්ලන්ට කරන්න දෙයක් තිබ්බේ නැහැ. නමුත් අපිත් එක්ක යැපෙන අපේ සේවකයන්ට අපි කොහොම හරි කරලා පඩිය දීලා අපි රගෙන ගියා. මොකද මින් ඉදිරියට වෙඩින්ග්ස් ගත්තාම අපිට නොපුහුණු සේවකයන් වැඩ කරගන්න බෑ. මොකද දැන් කවුරුත් මං හිතන්නේ මේ කඩාවට එන්න ඕන කරුණක් නෙමෙයි මේක. මොකද දැන් අපේ වෙඩින් කැන්සල් වුණා නෙමෙයි පෝස්ට්පෝන් වුණා. මේ ඉස්සරහට මේ වෙඩින්ග්ස් තියෙන මේක ඩබල් වෙලා. තමන් මේ කාලය තමන් පොසිටිව් ගන්න ඕනේ තමන් ඉතිරි කරගත්ත කමන්නේ. හැබැයි අපි සාධාරණයක් කරනවා. ඒ අපි මල් ගන්න අයටත් එක්ක අපි මල් ගන්නකොට ඒ මුදලක් මුදලක් දීලා ගන්න. සමහරට අපිට ගොඩාක් කලින් අපිට මල් ලෙවලා අපි මාසයක් අන්තිමට තමයි අපි මුදල් ගෙවීමක් කරන්නේ. නමුත් ඒගොල්ලන්ට දිගින් දිගටම ගන්න මල් වලට අපි මුදලක් ඒ වෙලේ දීලා කරොත් මම හිතන්නේ ඒගොල්ලන්ගේත් ජීවනය වෘත්තිය රැක ගැනීමේ අවස්ථාවක් තියෙනවා. එතකම විදුම් දර දැන් මල් පැත්තෙන් අමතරව කතා කරොත් මංගල උත්සවය ගැන දැන් මෙතන ලොකුම ප්‍රශ්නයක් තියෙන මංගල උත්සවය පවත්වන අවස්ථාව නිසා මේ තියෙන සීමාවන් තුළ සියදෙනෙකුට අවස්ථාව දීලා තියෙනවා කියලා ඔබ කිව්වා. මේ තියෙන සීමාවන් තුළ මංගල උත්සවයක් ඇත්තටම ප්‍රායෝගිකව සංවිධානය කරන්න පුළුවන් කොහොමද? අපි ඒක පොඩ්ඩක් කතා කරමු. ඔව් දැන් 100ක් කියනවාමත දැන් අපිට වෙඩින් එකක් කියන්නේ 100කින් කොහොමද අපිට ලිමිට් කරන්න බෑ. නෑදෑව දෙකොල්ල එකතු වුණත් 50 100ක් තියෙනවා. ඉතින් හරිම අමාරුයි මේක කරගන්න. ඒක එතකොට අපි විනයක් ඇති කරගන්න ඕනේ හැමතිස්සෙම. අපි හිතන් ඉන්න දැන් අපි මේ දවස්වල මම රියාගෙන යනවා මම මල් සැකම කරුවෙක් විදියටයි අපි ෆොටෝග්‍රැෆර් ඊට පස්සේ වීඩියෝ බෑන්ඩ්ස් අපේ ඩිසිප්ලින් එක අපේ විනයක් අපි ඇති කරලා අපි ඒක රජයට බාර දෙන්න හිතාගෙන ඉන්නවා. අපි මෙන්න මේ නීති වලට යටත්ව මේ වෙඩින් එක කරන්න අපි බලාපොරොත්තු වෙනවා කියලා. ඒගොල්ලන් ඒකට තව නීති ටිකක් දැම්මොත් ඒකටත් අනුගත වෙලා අපි කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපිට මේක ජය ගන්න ඉතාමත් පහසු වෙනවා. මගේ යෝජනාවක් විදිහට මම කියනවා ඔය 100 200 කරගන්න අපිට හරි ලේසි වැඩක් තියෙනවා. මම ඊයේ හෝටල් එක කතා කරා ඒ සම්බන්ධව ඒගොල්ලන්ගෙන් කතා අදහස් එක කියන්නේ අපි හිතමු දවල් කාලේ ලන්ච් වෙඩින් එකක් නම් අපි උදේ අපිට සාමාන්‍ය වෙඩින් එකක අපිට හම්බෙන්නේ හෝල් එකක් පැය 4ක් 5ක් මැක්සිමම් පැය 5යි. ඉතින් හෝටල් සමහර අය කැමති වෙලා තියෙන පැය 6ක් දක්වා ඒක වැඩි කරගන්න. එතකොට උදේ 10 ඉඳන් 1 වෙනකන් 100කුයි 1 ඉඳන් 4 වෙනකන් ඒ කියන්නේ සාමාන්‍යයෙන් හවස 3 වෙනකොට ෆන්ක්ෂන් එක ඉවරනේ. එතකොට 1 ඉඳන් 4 වෙනකන් තව 100කුයි. එතකොට ඒක ගොඩක් වෙලාවට මැනේජ් කරගන්න පුළුවන්. මොකද ලන්ච් එක අපි 12ට ස්ටාර්ට් කරොත් ඒගොල්ලන් ඒ 100 අපිට එකමාරකට කන්න පුළුවන්. එතකොට 50 හරි 25 හරි අතුලට එන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ අපි මේ වෙලාවේදී හැම තිස්සම නම්‍යශීලී වෙන්න ඕනේ. අපි හැම පැත්තක් ගැනම බලන්න. නැත්නම් අපිට මේ ශීස්ත්‍රය දිනා ගන්න බැරුව යනවා. එතකොට අපිට හරි ලේසියෙන් 200 වෙඩින් එකක් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි රුචිරා ඒ කියන්නේ අපි බියුටිෂියන් කෙනෙක් විදිහට එයාටත් පුළුවන් සපෝට් එකක් දෙන්න රයිට් රීටචින් එකක් කරන්න අපි ෆ්‍රී කරලා දෙන්නම් මේක. බෑන්ඩ් එකක් ප්ලේ කරන එක්කෙනෙක් රයිට් අපි එක්ස්ට්‍රා පැයට charge කරන්නේ නැහැ. එතකොට වෙඩින් හෝල් එකක පැයකට ලොකු ගාණක් charge වෙනවා. ඒක charge කරන්නේ නැහැ. එහෙම කියලා මේක ආරම්භ කරොත් මම හිතන්නේ මේක ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා. මොකද වඩා වැදගත් වෙන්නේ දැන් නතර වෙලා තියෙන එක පටන් ගන්න එක. පටන් ගත්තට පස්සේ දිනු කරන එක ඊට පස්සේ හිතන්න පුළුවන් නේ. ඔව්. රුචිරා දැන් හැම දෙයකටම තාක්ෂණය මූලික වෙනවනේ. දැන් අපි ආවත්කාලීන වෙන්න ඕනනේ නව දැනුමත් එක. දැන් ඔබේ මේ රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ තාක්ෂණය එකතු කරගෙන සමීපතාවයේ දුරස්ථභාවයේ ටිකක් හරි මේ තියාගෙන මේ වැඩේ කරන්න හැකියාවක් නැද්ද? දැන් කිසිසේත්ම අපි කියනවා මේ අයිලයින් එකක් අඳින එක ලිප්ස්ටික් එකක් ගාන එක හරි අමාරුයි තමයි දුරස් වෙලා කරන්න. නමුත් මං කියන්නේ බේස් එක දාන එක කොණ්ඩේ හදන එක මේ වගේ දේවල් වලට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම ක්‍රියාපිළිවෙත් එක්ක තාක්ෂණික ඥානයත් එකතු කරගත්තොත් මේක ටිකක් අවම කරගන්න හැකියාවක් නැද්ද? ඇත්තටම අසුර මං හිතන්නේ ඒක මොකද ඒක කලාවක්. ඇත්තටම අපි පේන්ටින් එකක් කරනවා වගේම තමයි අපි බ්‍රයිට් කෙනෙක් ඩ්‍රෙස් කරනකොට අයිලයින් එකක් ඈත ඉඳලා කරොත් ඒක ඇත්තටම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒක හරියට වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔය එයා බ්‍රෂ් කියන අලුත් ක්‍රමවේදයත් එක්ක ඒ දුරස්ථභාවය රඳව ගන්නත් බැයිද? බෑ. එයා බ්‍රෂ් කියලා කියන්නේ අපි අපේ ඇස් දෙකට පේන්න ඕනේ ඒකේ එයා බ්‍රෂ් එක මේ හරියට මේ ඒ තැනට වැදිලාද එහෙම නැත්නම් මේකප් එක හරියට මොකද බේස් එකක් දාලා ඕනේ එයා බ්‍රෂ් එකක් කරන්න. ඉතින් එයා බ්‍රෂ් කරන විදි කිහිපයක් තියෙනවා. ඉතින් අපේ මේ ඇස් වලට දකින්න දේ තමයි අපි ලස්සනයි කියලා සහ අපි ඒක ෆිනිෂින් එක කියන එක දකින්නේ. ඉතින් ඒක නිසා මම හිතන්නේ තාක්ෂණයත් එක්ක අර ආරක්ෂක විධිවිධාන සකසගෙන අපිට පුළුවන් මේ ඩ්‍රෙසින් එකක් කරන්න. නමුත් තාක්ෂණෙත් එක්ක මේ
වෘත්තිය කොහොමටවත් කරන්න බෑ. ඒක තමන්ගේ අතේ තියෙන දේ සහ ඇහි තියෙන දැක්ම තමයි ලස්සන කියන දේ අපේ අතින් බිහි වෙන්නේ මනාලියක්. කුචිනා මම හිතන එතන වඩා වැදගත් වෙන දේ වසුන්දරා මේ කොහොමද සෞඛ්‍ය ආරක්ෂිත මේ වැඩේ කරන්න කියන්නේ. මොකද දැන් අද උදේ අපි වෛද්‍ය පබා පරිවර්තනයකත් කතා කළා. මේක වැදගත්ම දේ තමයි අවබෝධ කරගන්න අවශ්‍ය මේක කෙලවලින් සොටු දියර වලින් බෝ වෙනවා කියන එක. මොකද අපිට මේක වාතයෙන් බෝ වෙන්නේ නැහැ කියන එක ඉතාල පැහැදිලිව දැන් තහවුරු කරලා තියෙන නිසා ඒ කියන්නේ රූපලාවන්‍ය ශිල්පයේ හරියට මුව ආවරණය පළඳගෙන යාගේ කෙල හෝ හුස්ම තව කෙනෙකුට නොයන විදියට ඊට පස්සේ අත් ආවරණ පැළඳගෙන ඒ පුජ්‍යලයා වෙනුවෙන්ම වෙන් වෙච්ච උපකරණ කට්ටලයක් පාවිච්චි කරලා ඒ විදිහට පුළුවන් නේද මේ වැඩේ පටන් ගන්න. අනිවාර්යයෙන්ම එහෙම තමයි අපි දැන් පටන් ගන්න හිතාගෙන ඉන්නේ. දැන් මේක අනුමැතිය දුන්නොත් අපි ග්ලව් එකක් දාලා ප්‍රශ්නයක් නෑ. අපිට මේකප් එකක් කරන එක කිසිම ගැටලුවක් නැහැ. අනිත් එක අපි මුහුණු ආවරණයක් දාලා තව ආරක්ෂිත ඇඳුම් කට්ටලයක් ඇඳලා අපිට මේකප් එක කරන එක ලොකු දෙයක් නෙමෙයි. එතනින් අපිට ආරක්ෂා වෙන්න පුළුවන්. බ්‍රයිට්ගෙන් දැන් බ්‍රයිට් අපිට මාස්ක් එකක් දාලා මේකප් එකක් කරන්න බෑනේ. එතකොට අපිට ඒක ඔක්කොම අයින් කළා තමයි එයාට මේකප් එක කරන්න වෙන්නේ. ඒකයි මං කිව්වේ අර එයාට වෙනවම මේ බ්‍රයිට් වෙනවම දේවල් පාවිච්චි කරන දැන් අපි සමහර දේවල් තියෙනවා අපිට වෙන වෙන එකකින් අරගෙන පාවිච්චියට ගන්න පුළුවන්. නමුත් බ්‍රෂ් කියන ඒවා හැම වෙලේම අර එයාගේ මුහුණට අපි තියන්න ඕනේ. ඉතින් ඒ දේවල් තමයි මම කිව්වේ වෙනවම අපි පාවිච්චියට ගත්තොත් කියන්නේ වෙනවම කට්ටලයක් අපි පාවිච්චියට ගත්තොත් ඒක මම හිතන්නේ හොඳ දෙයක් කියලා හිතෙනවා. අයිලයින් එකක්, මස්කාරා එකක් සහ බේස් එක ගන්න කොටත් ওই ප්‍රශ්නෙම තියෙනවා. ස්පොන්ජ් එකක් තව කෙනෙකුට ආයෙ පාවිච්චි කරන්න බෑ. ඒක නිසා අපි මේ දේවල් අයින් කරන්න බලාගෙන තමයි අපි මේකප් එකක් කරන්න ඕනේ. අපි ඒ විදිහට සැලැස්මක් තමයි අපි හිතාගෙන ඉන්නේ කරන්න මනාලියක් හම්බෙන්න අපිට ප්‍රථම වරට හරි අවස්ථාව හම්බුනොත් මම හිතන්නේ ඒක තමයි හොඳම දේ කරන්න පුළුවන්. අපිත් ආරක්ෂා වෙන්න අපිත් දැනගන්න ඕනේ සහ ඒක අපේ වගකීමක්. ඉතින් කොහෙන් හරි සැලොන් එකකින් හරි මේ දේ උනා කියලා කිව්වොත් මම හිතන්නේ මේ වෘත්තියටම ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඒකත් අපි වග බලා ගන්න ඕනේ. මේ හැම කෙනෙකුටම මම කියන්නේ රූපලාවන්‍ය ශිල්පීන් හැම කෙනෙකුටම මේ වෘත්තිය ආයේ වැටෙන්න දෙන්න එපා. මෙතනින් ලස්සනට ඒ ආරක්ෂිත ඇඳුම් කට්ටල ඇඳලා මාස්ක් දාලා තමන් ආරක්ෂා වෙලා එන අයත් ආරක්ෂා කරලා ඉස්සරහට ගෙනියන්න පුළුවන් නම් තමයි හොඳම දේ. අසල මට හිතෙනවා දැන් අපි මේකප් ආටිස්ට් ගැන කතා කරන මේ ඔක්කොමත් එක්ක දිලෝ මංගලෝත්සවයකදී මේ හැමෝටම වඩා ශාරීරිකව සම්බන්ධ වෙන සහ සමීප වෙන පිරිස තමයි එන අමුත්තන්. ඔව්. හරි දැන් මේ මනාලිය හම්බෙන කෙනා කිට් වෙනවට වඩා සමහරට අමුත්තන්ලා පැය ගණන් එකට කතා කරනවා, සිප වෙලඳ ගන්නවා. මේ ඔක්කොමත් තියෙනවා. ඒ නිසා මම හිතන්නේ සෞඛ්‍ය අංශවල වැඩි බයක් ඇත්තේ මේ අපි කතා කරන ශාස්ත්‍රයන්ට වඩා අමුත්තන්ගේ පැත්තෙන්. ඒ නිසා අපි දැන් පොදුවේ බලංගෙන ජනතාවක් ඉන්න වෙලාවකදී අපි කියමු දැන් මංගලෝත්සවයේ ඉස්සරහට සහභාගී වෙද්දී මේක මේ වැඩ කරන අය විතර නෙමෙයි මංගලෝත්සවයට එන අයත් කොහොමද මේ වගේ අවස්ථාවකදී හැසිරෙන්න ඕන කියන එක අපි සමාජගත කරන්න අවශ්‍යයි. ඇත්තටම හරි ඉස්සෙල්ලා කිව්වා ආකාරයට අපි අර සැලොන් එකේ දැලපිහිය පාවිච්චි කරන්න තු බ්ලේඩ් එකක් පාවිච්චි කරනවා කියලා අපිට මේක ප්‍රැක්ටිස් එකක් නැති ගම තමයි තියෙන්නේ. අපි සීට් බෙල්ට් එකක් දාලා ගියේ නැහැ ඉස්සර දැන් සීට් බෙල්ට් එක අනිවාර්යෙන් අපි දාලා යනවා. මේකට පුහුණු වෙන්නයි ඕනේ. අපිට දැන් අපි දැනට උනත් මාස්ක් එකක් දාගත්තට අපිට සමහරලාට ඕක පාවිච්චි කරලා අපි කතා කරනවා. අපිට ඒකට හුරු වෙලා නැහැ. ඉතින් දැනට අර එක ටේබල් එක රවුන්ඩ් ටේබල් එකකට 10 දෙනෙක් දාන්න පුළුවන් එකේ 4 දෙනයි. හැබැයි ඒ 4 දෙනා දාලා මේම 4 දෙනා කතා කරන්න තමන්ගේ ඩිසිප්ලින් එක තියාගන්න ඕනේ. 4 දෙනා පුටු 4 ළඟට අදගත්තොත් වැඩි ඉවරයි. ඔව් ඒක හැබැයි මේ ප්‍රශ්න වෙන අවස්ථා තියෙන්න පුළුවන්. ඒ නිසා තමයි මේ සෞඛ්‍ය අංශයෙන් අපිට දීලා තියෙන්නේ රයිට්. ඕගොල්ලන් ඉස්සලා මේක කරන්න. මේක කරොත් ඕගොල්ලන්ට අපිට දෙන්න පුළුවන් කියලා. ඉතින් අපි ඒක පුහුණු කරගන්න ඕනේ හොඳ දෙයක්. එහෙම නැතු වුණොත් අපිට මේක ඉස්සරහට අරගෙන යන්න බෑ. මොකද අපි ලොකු කැපකිරීමක් කරන්න ඕනේ. මේක නගා සිටවන්න නම්. හැම කෙනාම රුචිරා වුණත් මම නැත්නම් ඔපිලි අපි හැම කෙනාම අමතර දෙයක් මේකට කරන්න ඕනේ. එහෙම නැත්නම් මේක ගොඩ ගන්න එකපාරටම බැරි වෙනවා. හොඳයි මේ උපලයක දැන් අපි කතා කරා දැන් ඔබ ඇතුළු කණ්ඩායම ඔබේ නර්තන ශිල්පීන්ව යම් විදිහක ව්‍යායාම ක්‍රමවේදයකට මේ කාලේ පවත්වගෙන ආවා කියලා. හැබැයි දැන් ඔබ දිහා බලාගෙන මේ රටේ හැම අස්සක් මුල්ලක්ම ඉන්න නර්තනයට ආස කරන අනාගතයේ නර්තන ශිල්පීන් වෙන්න දැන් මේ වෙනකොට පාදම දාගෙන ඉන්න අය ඉන්නවනේ. දැන් මේ උදවියගේ අර ක්‍රීඩකයන්ගේ තියෙන මාසයක් දෙකක් පුහුණු වීම නතර වුණොත් සම්පූර්ණයෙන්ම එයාගේ මේ ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. ඒ වගේ දැන් නර්තනය වෙනුවෙන් ඒ සඳහා ආසාවෙන් කැපවීමෙන් හිටපු දැන් මාස දෙකක කාලයක් කිසිදු පුහුණු වීමක් නැතිව හිටපු දරුවන්ට දෙන්න තියෙන උපදේශය මොකක්ද? ඔව් ඇත්තටම මේ
ඒගොල්ලන්ට අමාරුයි එහෙම ඉන්න. මං ඉස්සෙල්ලා කිව්වා වගේ ශරීරයට චලනය කියන එක අවශ්‍යමයි. ඉතින් දැන් දරුවෝ බලාගෙන ඉන්නේ පන්ති පටන් ගන්න. ඇත්තටම මටත් කෝල් කරලා අහනවා මිස් කවද්ද පටන් ගන්න කියලා. ඉතින් මං කියන්නේ මේ රටේ තත්ත්වය ඉන්න පුතා පොඩ්ඩක් බලමු අපි මේ විනයත් එක්ක කොහොමද මේක කරන්නේ කියලා. හැම දෙයකටම මේ විනය කියන එක අවශ්‍යයිනේ. දැන් මං හිතන්නේ මේ කාලේදී අපිට විනය කියන එක අපි විසින්ම හදාගන්න කාලයක් වුණා. අපි සමහරලාට ඕව ගණන් ගන්න නෑනේ. දැන් අර එකට ඒ කොහේ යනකොට දැන් අපිට එහෙම බෑ. අපේ හැම දේ තුලම දැන් කඩේකට ගියත් ඒ විනය තියාගන්න ඕනේ. කාත් එක්ක හරි කතා කරනකොටත් ඉතින් අපේ එක පැත්තකින් සුබවාදී දෙයක් මනුෂ්‍යයා තුළට මේකෙන් ලැබුණා කියලාත් හිතෙනවා. දැන් ගෙදර ඉන්නකොට තමන්ගේ දෙමව්පියෝ ආශ්‍රය කරන්න ලැබුණා. තමන්ගේ ගෙදර තත්ත්වය හඳුනා ගන්න ලැබුණා. ගෙදර කෑම බීම හදා ගන්න ලැබුණා. ඉතින් එහෙම පැත්තකුත් මේකේ වාසියක් තියෙනවා. ඉතින් ඇත්තටම නර්තන ශිල්පීන්ට දැන් අපි දැක් ඔය Facebook වල සමහරලාට මේ දවස්වල දාන එක එක්කෙනා එක එකව නටනටා දානවා, එක එක ෆියුෂන්ස් දානවා. ඒගොල්ලන්ට ඉන්න අමාරුයි. ඉතින් මම හිතන්නේ ගෙදර හරි මේගොල්ලෝ නටන්න ඇති මියුසික් එකක් දාගෙන හරි. ඉතින් එකම දේ තියෙන අර වෘත්තීමය පැත්තට ගත්තොත් ඒගොල්ලන් අර හදාගෙන ආව බියුටි එකක් තියෙනවානේ. ඒක පවත්වාගෙන යන්න දිනපතාම අපි මහන්සි වෙන්න ඕනේ. ඒ අපිට ලෝකයේත් එක්ක ජය ගන්න පුළුවන් වෙන්නේ ග්ලැමර් එක තිබ්බොත් පමණයි. අපි ගොඩාක් ඡන්නේ පැත්තට තමයි ගොඩාක් ඉවහල් වෙන්නේ. මොකද අපිට තියෙනවා හරිම පෝසත් කලාවක්. නමුත් ඒක දැන් වේදිකාවට ඉදිරිපත් කරන විදිය දැන් මේකප් උනත් දානකොට නර්තන ශිල්පියෙක්ගේ නීට්නස් එක, කොස්ටියුම් එකේ නීට්නස් එක, ඒ ඇඟ අනුව තමයි කොස්ටියුම් එක ඩිසයින් වෙන්නේ. ඒ වගේ ගොඩාක් මේ නටනවා කියලා නිකන් නැටුවට මදි. මේක ජාත්‍යන්තරයටත් ගිහිල්ලා අපිට දැන් මේ පැත්ත වැඩි කරගන්න තව ටිකක් තිබ්බට වඩා ග්ලැමර් පැත්තක් අපේ නැටුම් පැත්තෙන් හිතන්න වෙනවා. ඉතින් දරුවන්ට දැන් ඉතා ඉක්මනට බලාගෙන ඉන්නේ සියලුම දෙනා මේක පටන් ගන්න කොහොමද කියලා. ඇත්තටම නටපු කෙනෙකුට නටු නවත්තලා ඉන්න හරි අමාරුයි. ඉතින් මම හිතනවා ගොඩක් දරුවෝ ගෙදර මේවා ප්‍රැක්ටිස් කරා කියලා ඒ දවස් තුල. හොඳයි අපි කෙටි විරාමයක් ලබා ගන්න අවශ්‍යයි. විරාමයෙන් පස්සෙත් අපි මේ කතා බහ ඔබ වෙනුවෙන් දිගටම කරගෙන යනවා. හිතවතුනි විරාමයෙන් පසු නැවත මුණ ගැහෙමු. දැන් මේ දවස්වල විවාහ වෙන්න ඉඳලා කල් දාපු අය තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ වසන්ත. ඊට පස්සේ කවද්ද දාපුව මංගල උත්සවය යොදා ගන්න කියලා. මොකද මංගල උත්සවය දිනේ තීරණය කරන්නේ ගොඩාක් හිතලා. පුළුවන් තරම් හිතලා තමයි මෙන්න මේ දවස්වල මංගල උත්සවය දානවා කියලා තීරණය කරගන්න. ඒකට තව දේවලුත් එකතු වෙනවා. සමහරවිට නැක්කත් ඒ වගේ දේවලුත් එකතු වෙනවා. ඒ නිසා ආපහු කල් දාලා දිනයක් දාගත්තම කොහොමද මේක ආපහු හදා ගන්න ඕනේ? ලොකු ප්‍රශ්නයක්. ඇත්තටම අපි විවාහ මංගලෝත්සවයක් දැන් ඊළඟට මේ තත්ත්වෙ මිදුණට පස්සේ අපි පවත්වන්න හදනකොට ඒ අයට එන අභියෝග මොනවද? ඒවාට ඔබ ඇතුළු කණ්ඩායම පේන්න තියෙන දෙන්න තියෙන විසඳුම් මොනවද? ඔව් වසුන්දරා, ඒක තමයි හොඳම ප්‍රශ්නේ. මම හිතන්නේ ඊයොලටත් තියෙන ලොකුම ප්‍රශ්නේ ඒක. ඒකට අපි දැනට අපි කපල් එකට කියලා තියෙනවා අපිට සාමාන්‍යයෙන් මාස 6ක් හොඳටම වැඩ තියෙනවා, 6ක් ටිකක් අඩුයි. ඒතර ජූලයි, නොවැම්බර්, ෆෙබ්‍රුවරි, මාර්ච්, ඒප්‍රිල් ඔය කාලේ වැඩ ගොඩක් අඩුයි. එතකොට අපිට හොටෙල් එකක් වුණත් ගන්නකොට දින 3ක් ගන්න. එතකොට තමන්ගේ සිහිනේ ඒ අයුරින්ම සබා කරගන්න පුළුවන්. මල්කරුවෙක්, ඊට පස්සේ බියුටිෂියන්ද, ෆොටෝග්‍රැෆර්ද, වීඩියෝද හැම එකනම දවස් 3ක් ගත්තොත් 3ම බිසි වෙන්නේ නැහැ. ඒ දවස් 3ට ගත්තොත් අපිට හොටෙල් එකකින් උනත් ඩිස්කවුන්ට් එකක් ගන්න පුළුවන් මේ කාලේ. ඒ දවස් 3ක් අරගෙන තමන්ගේ නැකත් එක්ක බලලා ඒක හරියට කරගත්තොත් මම හිතන්නේ ඊටමත් මේ බ්ලේසියෙන් තමන්ගේ වෙඩින් එක තමන් හිතනකට වැඩිය හොඳට කරගන්න පුළුවන්. මොකද මේ සුන්දර මගේ දරුවෙක්ගේ වෙඩින් එක මම බලන්නේ 100කට මේ 200කට කියලා ගන්න. ඉතින් මේ වෙඩින් එකක්වත් අපිට නැති වෙලා නැහැ. ඒක අපි ඒ සිහිනේ අපි බොඳ කරගන්න නරකයි. අපි ඒ දරුවා වෙනුවෙන් ඉතුරු කරපු මුදලක් තියෙනවා. ඒ මුදල අපි වියදම් කරන්නේ වෙඩින් එකට විතරයි. ඒ වෙඩින් එක හරි ගියාම අපිට ඒ කාල සීමාව ආවම අනිවාර්යෙන්ම වෙඩින් ටික තියෙනවා. අපිට නැතුණේ ඒවත් එක්ක ඩබල්ලා එන්නේ. ඉතින් අපි ඒක යුවල දැනුවත් කරන්න ඕනේ. ඕගොල්ලන් කොහොමද මේක කරන්න ඕනේ? එතකොට අපිට මේක දැනගන්න හරිම ලේසියි. එතකොට ඒ වෙනුවෙන් රුචිරා ඇතුළු රූපලාවන්‍ය ශිල්පීන්ගෙන් ලබා දෙන දායකත්වය මෙතෙන්දී අපි දන්නවා වෙන්දට එක මනාලියක් අඳවන්න 3-4 දෙනෙක් ඔබට සහායට ඉන්නවා. ඒතකොට එක දවසේ වෙඩින් 6-7-8 කරන අවස්ථා තියෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයන් දැන් ඉස්සරහට කරන්න බැරි වෙයි. ඒවට හොයන විසඳුම් මොනවද? ඔව් අපිට ඒ කියන්නේ දැන් වෙන වෙලාවට නම් අපි ගිය අවුරුදු වල කරේ එක බ්‍රයිට් 3-4 දෙනා ඒ කියන්නේ මම මේකප් එක හයා එක දැම්මොත් සාරි ඩ්‍රේපින් එකට වෙන කවුරු හරි එනවා.
ඉතින් ඒක මට මගේ අතින් මේ දේ කරන්න මට මේ ඒ වගකීම ගන්න පුළුවන් සහ මම ඒක අනිවාර්යයෙන්ම කරනවා. මොකද මේ අවස්ථාවේදී එහෙම නොකර බැරි තත්ත්වයක් අපිට උදා වෙලා තියෙනවා. ඉතින් ඒකින්ද මගේ අතින් මේ දේවල් සිද්ධ වෙන්න මං හිතන්නේ ඉස්සරහට මම වග බලා ගන්නවා සහ මං අනිත් අයගෙනුත් ඉල්ලනවා ඒ දේ එහෙමම වෙන්න ඕනි කියලා. මොකද මේ ප්‍රශ්නය निराකරණය වෙනකම්. ඉතින් මොකද අපි බ්‍රයිඩ්ස්මේඩ්ස්ලත් අපි අපේ සේවකයින්ගෙත් ආරක්ෂාව බලලා සහ ඒගොල්ලන්ටත් උපදෙස් දීලා ඒ අනුව වැඩපිළිවෙලක් අපි යොදාගෙන යනවා මේ වෙලාවේදී. ඉතින් මං හිතනවා මගේ අතින්ම දෙයක් වුණොත් එතකොට මට විශ්වාසයි ඒ දේ තව කෙනෙකුට යන්නේ නැහැ කියලා. ඉතින් මං ඒ වැඩපිළිවෙල ගැන මං අපේ බ්‍රයිඩ්ස්ලාගේ ඒ දේවල් කරන්න මම ගොඩක් දැන් සම්බන්ධ වෙන්න බ්‍රයිඩ්ස්ලට මං කියලා තියෙන්නේ ගොඩක් එන්න එපා 3-4 දෙනෙක් එන්න එපා මාව හම්බෙන්න. පුළුවන් නම් බ්‍රයිඩ් විතරක් ඇවිල්ලා මාව හම්බෙලා යන්න. එහෙම අපි ගොඩක් වෙලාවට අර සීමා කරලා තිනවා එන ක්‍රවුඩ් එකත්. මොකද ඒ ඉස්සෙල්ලා එන්නේ අම්මයි තාත්තයි ෆැමිලි එකම එනවා. දැන් එහෙම එන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඉතින් එන ක්ලයන්ට් උත් දැනගන්න ඕනේ සැලොන් එකකට හරි කොහෙට හරි එනකොට අවශ්‍ය කෙනා විතරක් එන්න. ඉතින් අර වැඩපිළිවෙල තමයි අපි යොදාගෙන තියෙන්නේ ඉස්සරහට. ඒ වගේම ප්‍රියක දැන් මේ ශාස්ත්‍රයේ අපිටම නර්තන ශාස්ත්‍රය, සංගීත ශාස්ත්‍රය, රූපලාවන්‍ය ශාස්ත්‍රය මේ ඔක්කොගෙම තියෙන පොදු ප්‍රශ්නයක් තමයි. ඒ ප්‍රශ්නය නිසා තමයි මේ වෙලාවේදී මේ තරම් බොහෝ දෙනෙක් අසරණ වෙලා ඉන්නේ. එකක් තමයි දැන් මේ ශාස්ත්‍රවල ක්ෂණිකව මුදල් එනවනේ. අපිටම රූපලාවන්‍ය ශාස්ත්‍රයේ ගායකයෝ ඊට පස්සේ බෑන්ඩ්ස් නර්තන ඔක්කොම ක්ෂණිකව මුදල් එනවා. ඒතකොට ක්ෂණිකව මුදල් ආව ගමන්ම ඒක මම වියදම් කරන්න තියෙන ඒ පෙළඹීම වැඩි. ඒ වගේ මේත් එක්කම හිතනවා ලබන සතියෙත් මට මේ වගේ මුදලක් එනවා. ඊළඟ සතියේ මේ ඒ නිසා මම මේක ගාලා ලීස් එකක් කරුවොත් මේක ගෙවන්න පුළුවන්. ඒ වගේ ඇවිල්ලා අර හම්බෙන ඔක්කොම වියදම් කරලා ඊට පස්සේ මේ වගේ මාස 2-3ක් වැඩ නැතුණාට පස්සේ තමයි සම්පූර්ණ ජීවිත කඩා වැටෙන්නේ. හැබැයි උඩට වඩා හාත්පසින්ම වෙනත් ක්‍රමවේදයක් තමයි ඡන්ද උපයෝග කරගන්න. හොඳට කළමනාකරණය කරන කෙනෙක් ඔබ එකතු කරගෙන. ඒ නිසා මේක හොඳ අවස්ථාවක්. ඒ හැමෝටම හොඳ පොඩි අවවාදයක් දෙන්න. අම්ම කරන කාලෙදි කොහොමද ඉතුරු කරගන්න කියලා. ඔව් ඇත්තටම අපේ දැන් අපේ දිනචර්යාව ගත්තොත් අපි පැය 3ක් නටලා පැය 2ක් චන්න කතා කරනවා. තමන්ගේ ජීවිතය ගොඩනගාගන්නේ කොහොමද කියන එක ළමයින්ට. මමත් ඉගෙන ගන්නවා. මොකද මමත් අහලා නැති ඒවා මං චන්නකෙන් අහනවා. චන්න හැමදාම කියපු දෙයක් තමයි ඉතුරු කරන්න. ඔයාට හම්බෙන එකෙන් කීයක් හරි ඉතුරු කරන්න. ඉතින් දැන් අද වෙනකොට අපිට සෑහෙන දැනිලා එක තියෙනවා. අපි දැන් හම්බ වෙනකොට ඔහේ වියදම් කරනවානේ. මමත් ඇතුළු මම කියන්නේ. ඉතින් අපි ඒ දේ අන්නේ විනයක් දැන් හැදෙනවා ටික ටික. ඇත්තටම දැන් අපිට අමාරු කාලයක් ආවනේ. අපිට කිසිම වැඩක් නැහැ. අපේ ළමයි ටික අපි බලා ගන්න ඕනේ. ඉතින් අපි දැන් තියෙන ටික වියදම් කරනවා මිසක් අපිට ලැබෙන එක අඩුයිනේ. ඉතින් අපි ඒ විනය තිබ්බනම් අපි එච්චර හිතන්නේ නැහැ. අපිට එතකොට පොඩ්ඩක් වියදමට තියෙනවා. ඉතින් හැමදාම චන්න ගෙදරදිත් මට කිව්වේ පුලි මං කියන ඒවා බොරුද මං ළමයිට හැමදාම කිව්ව ওই කතාව කියලා. ඉතින් ඒක තමයි දැන් මේ පරිසරයෙන් මම හිතන්නේ අපිට මේ ලබා දුන්නේ සොයන් විනයක් ඇති කරගන්න. අපි හැමෝම තුල මං හිතන්නේ වෙනදාට වැඩි පරිස්සමක් මුදල් පැත්තෙන්ද කෑම පැත්තෙන්ද ඇඳුම් පැත්තෙන්ද හැමදේම ගැන අපිට කල්පනා කරන්න වෙලා තියෙනවා. තියෙන එක වියදම් කරනවට වැඩිය කොහොමද සකසුරුවම් කරගන්නේ කියන එක. කෑම පැත්තෙන් වුණත් වෙනදාට වැඩිය ගොඩාක් හදන්න නැතුව අපි එහෙම සකසුරුවම් කමකට එන්න හිතුවා. විදුලි බලය වුණත් හැමදේම. ඉතින් අර ඒක තමයි හැමදේටම සොයන් විනය අවශ්‍යයි කියන්නේ. නැටුමෙත් ඕක හැමදාම තියෙන්න ඕනේ දෙයක්. අපි හැම දෙයක්ම පාවිච්චි කරනකොට අර තියෙනවට පාවිච්චි කරන්නේ නැතුව ඉතින් මටත් ඒක දැන් හොඳට තේරුණා මේ මාස කාල තුල. මොකද අපි අපේ ළමයි බලා ගන්න ඕනේ. අපිට දෙන කවුරුත් ආධාර කරන්නේ නැහැ. අපේ ටිකෙන් අපේ ළමයි පෝෂණය කර ගන්න ඕනේ. ඉතින් මම හිතන්නේ අපිට ඉදිරියට මේක හොඳ පාඩමක් වෙයි කියලා අපේ ජීවිත ගොඩක් නගාගන්න. මම හිතුවා සැලොන්ස් පත්‍රත් මොකද සාමාන්‍යයෙන් අවුරුදු 18 19 වෙනකොටම මේ ශාස්ත්‍රයට ආස කෙනා මේකට ඇතුළු වුණා. ඒ වගේම වයස අඩු නිසා අත්දැකීම් මදකම නිසා මම හිතන්නේ ගන්න ඒ වැඩි එහෙම වියදම් කරන කොටසක් ඉන්නේ. ඔව් අනිවාර්යයෙන්ම මම ආයි වසුන්දරයි මේ ප්‍රෝග්‍රෑම් එකට කලින් ඔය දේ කතා කරා. ගොඩක් අයට දැන් වෙලා තියෙන ප්‍රශ්නේ දැන් අර ඉතුරු කරගත්ත දෙයක් නැහැ. ඒ ගත්ත සල්ලි එදිනෙදාම වියදම් කරලා තියෙන. ඉතින් ඇත්තටම ඉතුරු කරලා තිබ්බනම් අද මේ වෙනකොට ඇත්තටම දුක් වෙන දෙයක් නැහැ.
මොකද දැන් ඒගොල්ලන්ට සල්ලි නැහැ කියලා කියන්නේ ඒගොල්ලන්ගේ සේවකයන්ට දෙන්න කිසිම දෙයක් නැහැ. ඇත්ත මේක ඇත්ත පව්. මං කියන්නේ හම්බෙන හැමදේම අපි මොන හරි අත්‍යවශ්‍ය කාරණයකට වියදම් කරත් ප්‍රශ්නයක් නැහැ. මොකක් හරි ආදායමක් වෙන දෙයකට වියදම් කරාට කමක් නැහැ. නමුත් Tamanට බැරි කාලෙකදී කියන්න බෑ මේ අත් දෙක නැති වුණොත් එහෙම කවදාවත් අතකට හරි ඇස් දෙකකට හරි මොන හරි වුණොත් මේ ශේස්ත්‍රයෙන් අපි අයින් වෙලා යන්න ඕනේ. ඒක නිසා අපි කොහොම හරි අපේ පවුල් රැකෙන්න ඉන්නවා. ඒ හැම කෙනෙක්ම කියන්නේ සේවකයන්ගේ පවුල් තියෙනවා. ඒ හැම කෙනෙක්ම රැකෙන්න නම් Taman කීයක් හරි ඉතුරු කරගන්න ඕනේ කියන දේ අපිට කියලා දුන්නා. මං හිතන්නේ ලොකු පණිවිඩයක් දුන්නේ. ඉතින් මං හිතන්නේ ඒක ලොකු දෙයක්. මං හිතනවා ඉදිරියට හරි Tamanට ගන්න දෙයින් කීයක් හරි ඉතුරු කරයි කියලා. බැලුම් ප්‍රායෝගිකව තව මොනවද අපිට ඒ කියන්නේ දැන් මෙතෙන්දී වැඩ කීපයක් තියෙනවා. එකක් තමයි ඉලක්ක කීපයක් නෑ. එකක් තමයි මේ යම් කිසි විදියකින් වෛරසය තාමත් රට තුළ තියෙනවා නම් එහෙම නෑ කියන එක උදේ වෛද්‍යතුමිය පැහැදිලි කරලා කිව්වා. මේ වෙලාවේදී නාවික හමුදාව සහ පිටරටින් එන අයගේ තුළ පමණයි මේක තියෙන රට තුළ නැහැ කියන එක පිළිබඳව යම් කිසි විදියක ස්ථිරත්වයක් අපිට තියෙනවා කියලා. අපි යම් කිසි දෙයකින් තිබුණොත් ඒක පැතිරීම වැළැක්වීම මංගලෝත්සවයක් තුළ ඒකට ක්‍රියාමාර්ග ගන්නවා. අනිත් එක තමයි මංගලෝත්සවය කරන ආකාරය අනුව ආරක්ෂක සහ සෞඛ්‍යාංශවල හිත දිනා ගන්න ඕනේ. මේ අයට මේ වැඩේ කරගෙන යන්න පුළුවන් මේගොල්ලන් වෙක අපි කියන අනාගන්නේ නැති වෙයි කියලා. ඒ නිසා ওই දෙකම ජය ගන්න තව මොනවද අපිට කරන්න පුළුවන්? අපි මං අර ඉස්සෙල්ලම පටන් ගන්නකොටම කිව්වේ අපි නීති රීති මාලාවක් අපි දාගන්න. අපිට ස්වයං අපි දාගෙන අපි ඒක ඉදිරිපත් කරනවා. ඒකට අපි මේක පිළිපදින ගමන් තමයි අපි ඒක ඉදිරිපත් කරන්නේ. එතකොට අපිට මේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අපිට ලබා දෙනවා රයිට් මේකත් ඇඩ් කරලා කරන්න කියලා. හැබැයි ඒක ආරක්ෂා කරන්න ඒක කවුරු හරි මොනිටර් කරන්න හොටෙල් එකකින් හරි නැත්නම් කවුරු හරි ඉන්න ඕන. එහෙම නැත්නම් අපේ අයගේ මේ ප්‍රැක්ටිස් එක නැති හින්දා මේක පිළිපදින්නේ නැහැ. එහෙම ගියොත් අපිට ওই 100ම තමයි යන්න වෙන තව මාස 3-4ක්. ඒකත් නැති වෙන්න පුළුවන්. ඒකත් නැති වෙන්න පුළුවන් එක්කෙනෙක් හැර මෙහෙම. ඒ නිසා ඒකේ අර මම හිතන්නේ දැන් මේ අවම කරලා දීලා තියෙන එකත් එක්ක 200ට අනේක මහ ලොකු දෙයක් වෙන්නේ නැහැ. තව සතියක් දෙකක් යනකොට ওই මාස්ක් එක අයින් කරපුව ගමන් කිසි ප්‍රශ්නයක් නැහැ. වෙඩින්ග්ස් ඔය කියන විදිහටම යනවා. ඒකේ කිසිම තරකයක් නැති වෙයි. මොකද මාස්ක් එකක් දාලා වෙඩින් එකකට කාන්තාවක් වුණත් ඇදලා එන්න කැමති නැහැ. මාස්ක් එකක් දාලා තමන්ගේ ලස්සන පේන්නේ නැහැ. මේකප් එක දැම්මම ඒකට ඩැමේජ් වෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ ප්‍රැක්ටිස් එක තමයි යාමන්ත ගොඩක්ම වැදගත් වෙන්නේ. මේ වෙලාවේ මේ අපි දිහා බලාගෙන ඉන්න විශේෂයෙන් ඔබට ආදරය කරන මේ ශාස්ත්‍රයට ඇලුම් කරන බහුතරයකට ඇත්තටම උපදෙයක් ඔබට දෙන්න තියෙන පණිවිඩය මොකද්ද මේ COVID-19 අපි මූණ දීපු අලුත්ම තත්ත්වය හැන්නේ? ඔව් මම හිතන්නේ අපි සියලුම දෙනාම හොඳ පාඩමක් ඉගෙන ගත්තා. තමන් ස්වයං විනය කියන එක තමයි මම හිතන්නේ ගොඩක් මේ තුල රැකුනේ කියන එක. තමන් ගැන හිතන්න වෙලාවක් තිබ්බා. තමන්ගේ වැරදි අඩුපාඩු ගැන හිතලා තමන් ඉදිරියට යන්නේ කොහොමද? අනිත් එක රාමුවෙන් පිටට ගිහිලා නිර්මාණාත්මක ලෙස කලාව පැත්තෙන් ගත්තොත් අපේ සියලුම කලාකරුවන් හිතනවා ඇති මම හිතන්නේ දැන් මේක කොහොමද ඉදිරියට ගෙනියන්නේ කියලා. ඉතින් අපි සියලු දෙනා සුබවාදීව හිතලා මේකෙන් වැටෙන්නේ නැතුව අපි මෙතනින් එළියට එනවා. අනිවාර්යෙන් අපිට ඉස්සරහට වැඩ එනවා. මොකද ඒක අනිවාර්යෙන් යෝරෝදේ කරකිනවනේ. ඉතින් හැමදාම ওই විදිහට තියෙන්නේ නැහැනේ. ඉතින් අපි සුබවාදීව හිතලා අපිට ඉස්සර හිටපු ආකාරයට අපේ වැඩ කටයුතු කරගෙන යන්න ලැබෙනවා. ඉතින් ඒකට ඔබ අලුතෙන් හිතන්න. රාමුවෙන් පිටට යන්න හිතන්න කියලා තමයි මම කියන්නේ. ඒ වගේම විද්‍යුත් මාධ්‍ය තව ඉතාමත්ම බහුල විදිහට පාවිච්චි කරන්න හැකියාවක් ලැබේවි. ඉලෙක්ට්‍රොනික මාධ්‍ය ඒ වගේම සමාජ මාධ්‍ය පාවිච්චි කරන්න හැකියාවක් ලැබේවි. ඉතින් දැන් අර රුචිර කිව්වා වගේ සමහරට ඔක්කොම එන්න ඕනේ නැහැ. නමුත් Zoom call එකක් කරන් බියුටිෂියන් එක්ක මුළු පවුලම අයට කතා කරන්න බෑ. ඒ වගේ දේවල් නිර්මාණශීලීව හිතලා එතකොට මේ වියදම් අඩු කරගෙන කාලය අඩු කරගෙන තව වඩා අලුත් විදිහකට මේ දේවල් කරන්න හැකියාවක් ලැබෙනවා. නියතයි අනිවාර්යෙන් මේ තත්ත්වය ජය අරගෙන සෑම ශාස්ත්‍රයකටම ආපහු හිස ඔසවන්න දවසක් එනවා. එදා වෙනකල් ඔබ නොවැටී ඉන්න තමයි මේ වෙලාවේ තීරණ අරගෙන පුංචි දේවල් වෙනස් කරගෙන හදාගන්න ඕනේ. මේ ඊටාම වටින කතා බහට අපි වෙනුවෙන් මේ බලාගෙන ඉන්න සුවසක් දනා වෙනුවෙන් මැදිරියට ආපු දෙනාටම බොහොම ස්තුතියි. අපි විශ්වාසයෙන් යුතුව බලාගෙන ඉමු. ආයි අපි නැවත තිබූ තත්ත්වයටම රට ගොඩනගෙන දවස වෙනකන් එතෙක් ඉවසීම තමයි වැදගත්. බොහොම ස්තුතියි තුදෙනාටම. ඒත් එක්කම අද දවසේ සිකුරාදා නොගසවන අපි මෙසේ නිමාවටපත් කරන අද උදෑසන සිට ඔබගේ සෞඛ්‍යයට වැදගත් වෙන දේවල් වගේම නැවත ජන ජීවිතයේ යථා තත්ත්වයටපත් කිරීමේදී ඔබට ඉතාම වැදගත් වෙන කාරණා රසක් කතා බහ කළා. ඒ සියල්ල ඔබට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා විශ්වාස කරනවා. මමත් වසුන්දරත්
අදට සමවර්ගෙනනවා නැවතත් ලබන සිකුරාදා හමුවන බලාපොරොත්තු වෙනවා. අයිබෝන්. අයිබෝන්.